සිත නිවන බුදුබණ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, මේ පරිහානියට පත්වෙන ලෝකයේ අපිට ගැලවෙන්න තියෙන එකම මාවත තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමේ මාවත. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළවන්නේ පින්වත්නි ලෝක සත්වයාව සංසාර ගමනින් එතර කරවන්නමයි. මේ ඝෝර කටුක භයානක දුක්ඛිත මේ සංසාර ගමනින් සත්වයාව මුදවන්න තමයි භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළවන්නේ. සිත නිවන බුදුබණ දායකත්ව ධර්මදේශනා. පින්වත් ඔබත් මෙම දායකත්ව සුමදුරු ධර්මදේශනාව අසා අන් අයටත් ශ්‍රවණය කිරීම සඳහා බෙදා හරින්න. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. අද සිත නිවන බුදුබණ බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරවාසී පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදාසී ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමස්මින්ච පන භ්‍යාම මත්තේ කලේ බරේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි තී. සද්ධර්ම ශ්‍රවණාබිලාසී සිත නිවන බුදුබණ YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද සිත නිවන බුදුබණ YouTube නාලිකාව ශ්‍රවණය කරමින් පින්වත් ඔබ සූදානම් වන්නේ බලාපොරොත්තු වන්නේ දායකත්ව ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට. අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ ඌරගස් මංහන්දිය වීර ජනපදයේ පදිංචි දැනට ඕමාන් රටේ සේවයේ නියුතු හේවගේ මල්ලිකා මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ වසර 16කට පෙර පරලෝ සැපත් ID සෝමපාල ස්වාමි පුරුෂයාටත් රණවති මවටත් සිරිපාල පියාණන්ටත් මෙසිලින් ආච්චි අම්මාටත් ඒමි සීයාටත් පින් අනුමෝදන් කිරීම. ඒ වගේම අජිත් පුතා, සමීර පුතා, ප්‍රේමතිලක මල්ලි, මාලිකා, ප්‍රියන්ත, ඉරේෂා, දීපිකා, මහේෂා යන පවුලේ සියලුම දෙනාටමත් ඒ වගේම චූටි දරුවන්ටත් නිදුක් නිරෝගී සුවය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්මානුශාසනාව සිදු කරන්නටයි අදහස් කළේ බලාපොරොත්තු උනේ. ඉතින් මේ අදහස් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සියල්ලම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවෙන්
මේ දේශනාව ශ්‍රවණය කරන අපි හැමෝටම මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවද ඇති කරගෙන බණ අහමු. පින්වත්නි, අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ චතුරාර්ය සත්‍ය දේශනාවක් ආශ්‍රිතව සාකච්ඡා කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, මේ පරිහානියට පත්වෙන ලෝකයේ අපිට ගැලවෙන්න තියෙන එකම මාවත තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමේ මාවත. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළවන්නේ පින්වත්නි ලෝක සත්‍යයව සංසාර ගමනින් එතර කරවන්නමයි. මේ ඝෝර කටුක භයානක දුක්ඛිත මේ සංසාර ගමනින් සත්‍යයව මුදවන්න තමයි භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළවන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ කාර්යභාරය තමයි පින්වත්නි මිනිස්සුන්ට මේ ලෝකයේ දුක අවබෝධ කරලා දෙන එක. සාමාන්‍ය මිනිස්සු තේරුම් ගන්න නැහැනේ අපි මේ ඉන්නේ දුකක, අපට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මාර්ගයක් කොතනද, ඒ මාර්ගය මොන ධර්මයකද තියෙන්නේ කියලා මිනිස්සු හොයන්නේ නැහැනේ. එතකොට ඒ හොයන්නේ නැති තැන මිනිස්සුන්ට පින්වත්නි ධර්මය පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ පරිහානියටපත් වෙද්දී මිනිස්සු පව්පින් පිළිබඳව විශ්වාසයක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි කුසල අකුසල කර්මයන් පිළිබඳව මිනිස්සුන්ට කිසිම විශ්වාසයක් නැහැ. ඒ වගේම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව මිනිස්සුන්ට වැටහීමක් අවබෝධයක් නැහැ. සීල ප්‍රතිපදාවක් භාවනාවක් දියුණු කරන ලෝකයක් නැහැ. දැන් අද වර්තමාන ලෝකයේ එහෙමනේ නේද? සාමාන්‍යයෙන් පින්වත්නි මිනිස්සුන්ට ධර්මයේ පිළිබඳ වැටහීමක් අවබෝධයක් හරියාකාරව නැහැ. ඒ නිසා දුක පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ මිනිස්සුන්ට. හැබැයි මිනිස්සු දුක් විඳිනවා. පින්වත්නි මිනිස්සු දුක් විඳිනවා. ඔබ දන්නවනේ මේ ලෝකයේ මිනිස්සු ඕනෑ තරම් ජීවිත උදේ හවස දුකටපත් කර ගනිමින්, ඒ කියන්නේ තමන් දන්නේ නැහැ මේ දුකක් විඳින්නේ කියන එක, අනේක ප්‍රකාර දුක් විඳිනවා. හැබැයි මිනිස්සුන්ට අවබෝධයක් නැහැ මම මේ දුකක් විඳින්නේ, මේ විඳවන හැම දුකක්ම පින්වත්නි හැම දුකකටම හේතුව මොකක්ද? හේතුවක් තියෙනවනේ. මේ විඳින හැම දුකකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පින්වත්නි ඉපදීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉපදීම දුකක් කියන එක. සාමාන්‍ය අපි ඊට මෙහා බලන දුක්නේ දැන් ওই සාමාන්‍යයෙන් විවිධාකාර ලෙඩ රෝගාබාධ වලටපත් වීම. ඒවා සාමාන්‍ය දේවල් නේ පින්වත්නි. දැන් මේ කොරෝනා වසංගතය වුණත් හැදිලා සනීප වෙච්ච අයට හොඳයි. හැබැයි හැදුනට පස්සේ මොකද්ද මේකෙන් ඇති වෙන්නේ? දුකක්. එහෙනම් පින්වත්නි මේ හැම දුකකටම හේතුව තමයි මොකද්ද? ඉපදීම. ජාතිපි දුක්ඛා. ඉපදීම කියලා කියන්නේ දුක. සංසාරගත සත්‍යය පින්වත්නි උත්පත්තිය ලබන්නේ දුක කරපින්නාගෙන. දැන් සතර අපා දුක ඔබ දන්නවනේ. සාමාන්‍යයෙන් සංසාර ගමනේ සැරිසරන සත්‍යයට මහා ගෙදර වගේ තමයි මේ සතර අපාය කියන එක. එතකොට සත්වයා දන්නේ නැහැ තමන් මේ විඳින්නේ දුකක්, තමන්ට මේ අයිති වෙන සසර ගමනේ දුකක්මයි අයිති වෙන්නේ. ඒ නිසා මම මේ සසරෙන් නිදහස් වෙන්න ඕනේ කියන එක සත්වයා හිතන්නේ නැහැ. මොකද දහමක් හරියාකාරව ඒගොල්ලන්ට වැටහෙන්නේ නැති නිසා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් තමයි එහෙනම් සත්වයාට මාර්ගය කියලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වත්නි, මහණෙනි බඹයක් තරම් වෙච්ච ඔබගේ ශරීරයෙන් දුකත්, දුකට හේතුවත්, දුක නැති කිරීමත්, දුක නැති කිරීමේ මාර්ගයක් කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් කියලා. එහෙනම් මේ දුක කියන එක කොතනද තියෙන්නේ? අපේ ශරීරය ඇතුලේ. පින්වත්නි ඒක කොහොමද අපි විග්‍රහ කරගන්නේ? අපේ ශරීරය ඇතුලේ මේ දුක තියෙනවයි කියලා.
බුදුහාමුදුරෝ දේශනා කරනවා බලන්න මේ ශරීරය අරගෙන මේ ශරීරයක් ලැබපු නිසානේ පින්වත්නි දැන් කායානුපස්සනා භාවනාව විග්‍රහ කරද්දී කායානුපස්සනාවේදී දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ ඇති වෙන තරමක් ලෙඩ හැදෙන්නේ මේ කයට වයසට යන්නේ මේ කය දි รา පත් වෙන්නේ මේ කය ඒ වගේම තමයි මරණයටපත් වෙන්නේ මේ කය මේ කයක් දරන් ඉන්න නිසා තමයි පින්වත්නි අපි අනන්ත දුක් විඳින්නේ මේ කය ඇතුලේ නම් මේ දුක තියෙනවා හැබැයි අපිට අවබෝධයක් නැහැ අවබෝධයක් නැත්තේ ඇයි අවිද්‍යාව නිසා මිනිස්සු පින්වත්නි අවිද්‍යාවක ඉන්න නිසා මිනිස්සුන්ට දුක පිළිබඳව අවබෝධයක් හරියාකාර වැටහීමක් නැහැ සාමාන්‍ය මිනිස්සු දන්නවනේ පින්වත්නි මේ ලෝකය දුකක් කියන එක දන්නවා මිනිස්සු හැබැයි වැඩි කල්පනා කරන්නේ නැහැ දැන් අපි සාමාන්‍යයෙන් සැපක් ලබලා හොඳ ගෙදරක ඉඳලා ඒ වගේම තමයි හොඳ වාහනයක් පැදලා ඒ වගේම තමයි හොඳට කාලා බීලා සැපසේ ඉඳලා අපි කියමුකෝ දුප්පත් පැල්කොටයකට ගියා කියලා දුප්පත් පැලකට ගියා එතනදී මේ මිනිස්සු විඳින දුක අපි දකිනවා හැබැයි මේ මිනිස්සුන්ට සමහර විට ඒක සැපක් දැන් ඔය ගම්වල මිනිස්සු ඉන්නවනේ සමහර මිනිස්සු ඒගොල්ලෝ හිතන්නේ නගර බදව ඉන්නකොට හරිම අමාරුයි අසීරුයි නගරේ ඉන්න මිනිස්සු හිතනවා මේ ඇපාර්ට්මන්ට් එකක එහෙම නැත්නම් ලොකු මන්දිරයක ගයක් හදාගෙන මේ දැන් සාමාන්‍යයෙන් නගරේ ඉන්න මිනිස්සයා හිතන්නේ Tamanට අගහිඟයක් නැතුව බඩු මුටු ටික ගේ ඇතුළට මෙනවා යාන වාහන තියෙනවා ඒ හැම දෙයක්ම තියාගෙන Taman සුවසේ ඉන්නවා ගම්බදව ජීවත් වෙන මිනිස්සයා හිතන්නේ අනේ මට මේ ඇති මේක මට සතුටුයි කියලා නගරයට එන්න කැමතිත් නෑ සමහර විට එයා දන්නේ Taman මේ දුකක් විඳින්නේ කියලා දැන් අපට උනත් පින්වත්නි අවබෝධයක් නෑ අපි සාමාන්‍ය ජීවිත ගත කරනකොට අපට වඩා ලෝකේ සැප සම්පත් විඳින කොච්චර මිනිස්සු ඇද්ද අනේක මිනිස්සු ඉන්නවා පින්වත්නි අපට වඩා මහත් සැප සම්පත් භුක්ති විඳින මිනිස්සු එතකොට ඒගොල්ලෝ අපි දිහා බැලුවට පස්සේ හිතනවා අනේ කොච්චර දුක් විඳින මිනිස්සුද මේගොල්ලෝ. දැන් ලෝකයේ රටවල් අතර දුප්පත්ම රටක් තමයි අපේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ. දුප්පත්ම රටක් පින්වත්නි. එතකොට මේකේ දුප්පත්ව ජීවත් හැමෝම දුප්පත්. එතකොට දියුණු වෙමින් පවතින කියලා කියයි. එක පරිවාර වචන දාලා අපේ රට දියුණු වෙමින් පවතින රටක් කියලා දුප්පත් තත්ත්වයට අපි දාලා තියෙනවා. එතකොට පින්වත්නි අනෙක් රටවල් වල මිනිස්සු අපි දිහා බලාගෙන මොකද කියන්නේ? ආනේ ඒ රටවල් කොච්චර පහද්ද? ඒ රටවල මිනිස්සු කොච්චර ප්‍රාථමිකද කියලා අපේ රටවල් වලට කියනවා පින්වත්නි ලෝකෙ මිනිස්සු එහෙම කියනවා. ප්‍රාථමික රටවල් එහෙම කියලා කියනවා. එතකොට අපිට මේ දුක කියන එක පින්වත්නි නිර්මාණය වෙන්නේ බෙදීමක් අනුව. දැන් බලන්න සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ රජමාලිගාවක ඉපදිලා යසයිසුරු සම්පත් ලැබලා සක්විති රජ පදවිය ලබන්න පුළුවන් විදිහට එදා ඇසළ පොය දවසේ අබිනිෂ්ක්‍රමණය නොකළා නම් දින 7කින් සක්විති රජ පදවියක් ලැබෙනවා. පින්වත්නි සියල්ලම දාලා දුෂ්කර ප්‍රතිපදාවක් රකින්න තමයි භාග්‍යතුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ එදා අබිනිෂ්ක්‍රමණය කළේ. පින්වත්නි දුක පිළිබඳ අවබෝධයක් ලබන්න නම් දුක් විඳින්නට ඕන. අන්න බලන්නකො දැන් මේ වචනේ කොච්චර ගැඹුරුද කියලා. දැන් අපි මෙහෙම රටක උත්පත්තිය ලැබුවේ පෙර වාසනාවක් නිසා. අපි දුක දැකලා තියෙනවා. අපි දකින්නවනේ යාචකයෝ ඉල්ලන් එන විදිහ අපි දකින්න. නැති බැරි කම එකෙන් පේනවනේ. ඒ වගේම තමයි නැති බැරි අහිංසක දුප්පත් අසරණ මිනිස්සු අපි දකිනවා. අපි මේ වගේ රටක ඉපදිච්ච නිසා එහෙම දකිනවා. නැත්තම් ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි මම අර පහුගිය දවසක ඇහුවා සමහරු දන්නේ නැහැ පින්වත්නි මේ අපේ වගේ දුප්පත් රටවල් ලෝකයේ තියනවාද කියන එක. එච්චර පෝසත්. මේ මිනිස්සු දැන් සමහර වෙලාවට ඔය තෙල් තියෙන රටවල් තියෙනවානේ. ඔය වාහන වලට තෙල් නිෂ්පාදනය කරන රටවල් තියෙනවා. ඒ රටවල් වල පින්වත්නි මිනිස්සු සමහර මිනිස්සු දන්නේ නැහැ කියනවා මේ වගේ දුප්පත් රටවල් කොච්චර තියෙනවද කියන එකවත් දන්නේ නැහැ. දැන් ඔය කතාවම තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධ හාමුදුරුවෝ
උන්වහන්සේ දන්නේ නැල්ලු පින්වත්නි බත් ආවට හාල් හැදෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. බුද්ධ කාලේ හිටියේ ආනන්ද හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, බගු ස්වාමීන් වහන්සේ වගේම තමයි දේවදත්ත හාමුදුරුවෝ. ඔය ඔක්කොම පොඩි කාලේ ඉඳන්ම එකට සෙල්ලම් කරපු කෙලෙදෙනෙන් පසු වෙච්ච අය කුමාරවරු. මේ කුමාරයා කාලේ පින්වත්නි අනුරුද්ධ හාමුදුරුවන්ට අනුරුද්ධ කුමාරයාට ලැබෙනවා සහල්. ඒ කියන්නේ බත් ලැබෙනවා. බත් ලැබුණට සහල් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ගෝවිය කුඹුරු කරනවද කියලා දන්නේ නැහැ. සත්මහල් ප්‍රාසාදයෙන් බිමට බැහැලා නැහැ. සත්මහල් ප්‍රාසාදයෙන් බිමට බැහැලා නැහැ කියලා කියනවා. ඒ තරමටම පින්වත්නි මහත් යසීසුරු සම්පත් ඇතිව හැදිච්ච වැඩිච්ච සුකුමාල ජීවිතයක් ගත කරලා තිබෙන්නේ. ඉතින් දැන් මේ දුක කියන එක අවබෝධ කරගන්න එයාට වැටහීමක් නැහැ. නමුත් පින්වත්නි පොළවට අඩිය තිබ්බට පස්සේ මහ පොළවට අඩිය තිබ්බට පස්සේ පතුල් තුවාල වෙනවා. එතකොට තේරෙනවා අනේ මේ වගේ දුක් විඳින මිනිස්සු ඉන්නවා. දැන් සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේට බලන්නකෝ. සතර පෙර නිමිති දැක්කෙම නැහනේ. ලෙඩ වෙන මිනිස්සු හිටියෙම නැහැ නුවර. මහලු වෙන මිනිස්සු හිටියෙම නැහැ. මරණයක් අහලා සීමාවකින් යන්නවත් දුන්නේ නැහැ නුවරි. කිඹුල්වත් නුවරි. ඉතින් පින්වත්නි අවබෝධයක් තිබ්බේ නැහැ. හැබැයි අන්න අවබෝධ වෙන්න පටන් ගත්තා ලෝකයේ දුක් විඳින පිරිසක් ඉන්නවා නේද කියලා. එහෙනම් දැන් අපි මෙහෙම දුක් විඳිමින් අපට අවබෝධ කර ගන්නට පුළුවන් මේකයි දුක කියන එක. දැන් අපි දන්නවනේ දුක කියන්නේ මොකක්ද කියලා. උපන්දා ඉඳලා මේ කයට අනන්ත දුක් දෙනවා අපේ ශරීරයට. ඉගෙන ගන්න දුක් දෙනවා, දිවා රාත්‍රී නොබලා පාඩම් කරමින් ඇස් කවාගෙන, ඊට පස්සේ පින්වත්නි දත් මෙටි කාගෙන, කකුල් වතුරේ දාගෙන පාඩම් කරලා උපාධියක් ගන්න පුදුම තරම් දුක් විඳිනවා පින්වත්නි අපි. නිදි මරාගෙන. ඉතින් එහෙම දුක් විඳලා ඉවර වෙලා ඒකෙන් රස්සාවක් හොයාගන්න කී දෙනෙක් පස්සේ යනවද අපි බලන්න. ඒත් දුක් විඳිනවා. ඊට පස්සේ පින්වත් රස්සාව කරද්දි මිනිස්සු උදේ මල්ල ගන්නවා, ආයි හවස ගෙදර එනවා. ආයි උදේ මල්ල ගන්නවා, ආයි හවස ගෙදර එනවා. අවුරුදු 50 ගාණක්ම යනකන් ජීවිතේ පින්වත්නි උදේ හවස ඔය කාර්යභාරය කරලා ඉවර කරනවා. එතනින් පස්සේ තමන්ගේ ශරීරය මහලුයි. ධර්මය අවබෝධ කරගන්න විඥානය වැඩෙන්නේ නැහැ. ඔක්කොම කල්පනා වෙන්නේ මොනවද? රැකී ආරක්ෂා කරන කාලේ කරපු දේවල්. ඒ කාලේ වෙච්ච අක්‍රමිකතා. ඊට පස්සේ ඒ කාලේ වෙච්ච හොරකම්. ඊට පස්සේ තමන් අතෙන් සිදුවෙච්ච අතපසුවීම්, වැරදි වැඩ. ඔන්න වයසට ගියාට පස්සේ මතක් වෙන ඒවා. මේ කයක් දරන් ඉන්න නිසා තමයි පින්වත්නි අපිට මේ ඔක්කොම දුක් විඳින්න වෙලා තියෙන්නේ. මේ කය නිසා. බලන්න එතකොට මේ කයට කොයිතරම් දුකක් ඉරණමක් අත් වෙනවාද කියලා ලෙඩ වෙන්නෙත් මේ කය. අපි කොයිතරම් රෝගාබාධ වලට පත් වෙනවද බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝගාබාධ බොහොමයක්. අපිට තියෙනවා පිත කිපීමෙන් ඇතිවන රෝග, පිත්ත සමුට්ඨාන ආබාධ. සෙම කිපීමෙන් ඇතිවන රෝග තියෙනවා, සෙම්ම සමුට්ඨාන ආබාධ. වාතය කිපීමෙන් ඇතිවන රෝග තියෙනවා, වාත සමුට්ඨාන ආබාධ. ඊට පස්සේ පින්වත්නි ඍතු විපර්යාසයෙන් ඇතිවන රෝග තියෙනවා, ඍතු පරිණාමජා ආබාධා කියලා කියනවා. ඊට පස්සේ පිළිකාව වගේ රෝග තියෙනවා. අංශභාගය, පිළිකාව, බගන්දලා කියන රෝගය. පින්වත්නි මේ විදියට රෝගකාරකයෝ අපේ ශරීරයේ වට කරගෙන ඉන්නවා. මොකක් නිසාද? මේ කයක් නිසා පින්වත්නි. අනන්ත දුක් විඳින්නේ මේ කයක් නිසා අපි. මේ කයක් දරන් ඉන්න එකෙන් පින්වත්නි මිනිස්සයා අනන්ත දුක් විඳිනවා. ඒ දුක අවබෝධ කරගන්න සමත් වෙන්නේ අල්පයයි. ස්වල්ප දෙනෙක් තමයි පින්වත්නි මේ දුක අවබෝධ කරගන්න මේ ලෝකයේ සමත් වෙන්නේ. එහෙනම් අපිට මේ දුක අවබෝධ කරගන්න වටහා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ කයම ගන්න උදාහරණයට. මේ කයටම අපි සැප දිදී දුක් දිදී මේ කයම පෝෂණය කර අවසානයේ මේ කය හතර ගාතේ මහ පොළවට ඇදගෙන වැටෙනවා. මේ කය පින්වත්නි අපිවත් දන්නේ දැන් මේ කොරෝනා වසංගතය හැදිලා කීයක්නම් ඉන්නවාද මේ මහ පොළවට එකපාරම ඇතුළ නරක් වෙලා වපුගඩු දිය වෙලා පෙනහළු ඇකිලිලා මේ වසංගතයේ වෛරසය ශරීරගත වෙලා මිය ගියපු මිනිස්සු කොච්චර ඉන්නවද පින්වත්නි එකපාරටම. ඉතින් අපිවත් දන්නේ නැහැ පින්වත්නි අපිව මේ මහ පොළවට
ඇදගෙන වැටෙනකම්. ඒ තාක් මේ කයට අපේ ශරීරයට සැප දෙනවා. හැබැයි අපි දන්නේ නැහැ මේ ශරීරය කොයිතරම්නම් දුකක් විඳලාද මේ පෝෂණය කරන්න කියලා. මේක දුකක් විඳින්න ඕනේ. කන්න දෙන්නට ඕනේ. මේකට කැව්වේ නැත්තම් පින්වන්නේ කන්න ඉල්ලනවා. බඩගිනි කියලා කියනවා. jigaccha paramaroga ලෝකේ තියෙන ලොකුම රෝගය තමයි බඩගින්න. ඒ රෝගයත් ඇති වෙන්නේ මොකටද? මේ කයට. කයේ තියෙන බඩට තමයි ඒ රෝගයත් ඇති වෙන්නේ. එතකොට පින්වත්නි මිනිස්සුන්ට මේ පිළිබඳව අවබෝධයක් වැටහීම හරියාකාරව නැති තැන මිනිස්සු කරන්නේ මොකද්ද? වෙහෙස වෙවි, මහන්සි වෙවි, දුක් විඳ මේ ශරීර පෝෂණය කරනවා. අපි කියන්නේ දැන් මේක දැන් මෙතන තමයි අනිත්‍ය වැටහෙන්න ඕනේ අපිට පින්වත්නි. අවුරුදු 10 දී තිබිච්ච කයක් නෙවෙයිනේ මේ අපට දැන් තියෙන්නේ. අවුරුදු 20 දී තිබිච්ච කයක් නෙවෙයිනේ මේ දැන් තියෙන්නේ. ඒ වගේ මේක වෙනස් වෙනවා. වෙනස් වෙලා මේක අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. මගේ මේ කය අනිත්‍යයි. මට ටික ටික මේ කය අනිත්‍ය වෙලා යනවා මම දන්නේවත් නැතුව. මගේ කය අනිත්‍ය වෙලා යනවා මම දන්නේවත් නැහැ. එතකොට ඇයි දන්නේ නැත්තේ පින්වත්නි? දන්නේ නැත්තේ ධර්මයේ දන්නේ නැති නිසා. හේතුව තමයි ඔබට ධර්මයේ පිළිබඳව වැටහීමක් අවබෝධයක් නැති නිසා තමයි පින්වත්නි මේ කය ගැන වැටහීමක් නැති නිසා තමයි පින්වත් ඔබට මේ දුක පිළිබඳ අවබෝධයක් වෙන්නේ නැත්තේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන යුගයක මිනිසුන්ට දුක කියන එක ගාණක් නැහැ, අවබෝධයක් නැහැ. දැනටත් එහෙමනේ පින්වත්නි බලන්න මේ අවට පරිසරයන් අරගෙන බලන්න කීයෙන් කී දෙනයිද දුක් විඳිනවා කියන එක අවබෝධ කරන් ඉන්නේ. කී දෙනෙක් ඉන්නවද දුක් විඳිනවා කියලා අවබෝධ කරන් ඉන්නේ. අනෙක් හැමෝම පින්වත්නි තමන් දුක් විඳින බව අවබෝධ කරගෙන නැහැ. හැබැයි දුක් විඳවනවා. ගොඩාක් දෙනෙක් දුක් විඳවනවා. අවබෝධ කරගෙන නැහැ. රස්තාවට යන එක දුකක් නෙවෙයිද? දුකක් පින්වත්නි. ඒ වගේම තමයි තමන් ලෙඩ වෙන එක දුකක් නෙවෙයිද? දුකක් නේ. ඒ වගේම තමයි තමන් වයසට යන එක දුකක් නෙවෙයිද? දුකක්. හැබැයි මේක අවබෝධ කරගන්න වයසට ගිහිල්ලත් අපේ අය හිතන්නේ මේ කය පෝෂණය කරන්න. වයසට ගිහිල්ලත් පින්වත්නි නැටුම්, ගැයුම්, වැයුම්, උසුළු විසුළු මේ හැම දෙයක් දැන් ඕනම කෙනෙක් අරගෙන බලන්න වයසට යද්දි අද වර්තමානයේ මොකද්ද කියන්නේ? වයසට ගියත් තමන් තරුණයෙක් වගේ ඉන්න. තරුණ පෙනුම ලබා ගන්න. උත්සාහ කරන්න පුළුවන් තරම් තරුණයෝ වගේ තරුණියෝ වගේ ඉන්න. හැබැයි මේ කය විනාශ වෙන බව ඇතුලෙන් පෙන්නනවා. මොකද්ද වෙන්නේ? හැම රැලි වැටෙනවා. ඇස් දෙක පේන්නේ නැතුව යනවා. කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. මේ ඔක්කොම පින්වත්නි අනිත්‍ය පේන්න පටන් ගනිද්දි මේක වෙනස් කරන්න මිනිස්සු කොච්චර උත්සාහ කරනවද? මිනිස්සු කොච්චර උත්සාහ කරනවද පින්වත්නි මේක වෙනස් කරන්න? බලන්නකො දැන් මිනිස්සුන්ට මේ පිළිබඳ අවබෝධයක් නැති තැනනේ මේක කරන්නේ. ලෝකයේ විවිධ නිෂ්පාදන එනවා. අපි දන්නවා බාහිර කය ආලේපනය කරන්න ආලේපන වර්ග එනවා. කොණ්ඩේ පාට කරන්න එක එක පාට කරන ඒවා එනවා. ඊට පස්සේ ඔය එක එක විදිහේ පින්වත්නි ශරීරය ලස්සන කරගන්න. දැන් අපි දන්නවා ශරීරයක් සරසන්න මේ ශරීරයක් සරසන්න කොච්චර මුදලක් මාසෙකට වියදම් කරන මිනිස්සු ඉන්නවද? මේ ශරීරය සරසන්න පින්වත්නි. ඒ කිසි කෙනෙකුට මේ දුක පිළිබඳ අවබෝධයක් ලබන්න බෑ. ඒ කිසි කෙනෙකුට පින්වත්නි මේ දුක පිළිබඳව වැටහීමක්, අත්දැකීමක්, අවබෝධයක් ලබන්න බෑ. දුක පිළිබඳ අවබෝධයක් ලබනවා නම් පින්වත්නි මේ ශරීරයේ අනිත්‍ය දැන් මම කියන්නේ මෙතනදී එහෙනම් දුකයි දුකයි කියලා මේක හොදන්න නැතුව ඉන්න. ශරීරය නාවල පිරිසිදු කරලා හොදන්න නැතුව ඉන්න එපා. ඒ ඔක්කොම කරන්න. නාවන්න පිරිසිදු කරන්න ඒවා කරන්න. හැබැයි පින්වත්නි මේක අවබෝධයෙන් දකින්න. නුවණැසින් දකින්න, ප්‍රඥාවෙන් දකින්න මගේ මේ කයත් කුණු වෙන කයක්. මගේ මේ කයත් ජරාවටපත් වෙන කයක්. මගේ මේ කයත් වයසට යන කයක් කියලා දකින්න. එතකොට පින්වත්නි Tamanට පුළුවන් අවබෝධයක් ලබන්න. දැන් බලන්න ඔය දොස්තර කෙනෙක් වෙනවා නම් දොස්තර කෙනෙක් වෙන්න කොච්චර අධ්‍යාපනයක් තියෙනවද බලන්නකෝ. දැන් සමහර අම්මලා තාත්තලා කැමති තමන්ගේ දරුවා ડોක්ටර් කෙනෙක් වෙනවා නම්. එතකොට තමන්ගේ දරුවා ડોක්ටර් කෙනෙක් කරන්නේ අම්මලා තාත්තලා විභාග පාස් කරවලා වෛද්‍ය විද්‍යාලයට යවලා එතන උගන්නලා සල්ලි වියදම් කරලා පුදුම දුකක් විඳලා දොස්තර කෙනෙක් කරනවා.
දොස්තර කෙනෙක් වෙච්ච කෙනෙක් බලන්න මේ කය ඒ අය හොඳට දන්නවා මේ කය ගැන. ශරීර කපලා කොටලා ඒ පරීක්ෂණ කරලා මේ කය පිළිබඳ ගොඩක් අවබෝධයක් තියෙනවා. හැබැයි සමහර අයට ඒත් අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ ලෞකික වශයෙන් දකිනවා, ආධ්‍යාත්මීය වශයෙන් මේක දකින්නේ නැහැ. සාමාන්‍ය විදිහට දකිනවා කොහොමත් මේ කයක් නේ. මේක කයක් නිසා මේකට මෙහෙම වෙයි කියලා හිතනවා. මොකද පින්වත්නි ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. හැබැයි තමන් වෛද්‍යවරයෙක් නම් අපි දන්නවා ගොඩාක් වෛද්‍යවරු ඉන්නවා පින්වත්නි. තමන්ගේ වෘත්තිය අතහැරලා මේකම අවබෝධයෙන් දකිනවා. දැකලා ඉවර වෙලා පින්වත්නි පැවිදි වෙනවා. පැවිදි වෙලා හුදකලාවම භාවනා කරලා ජීවිතය අවබෝධ කරගන්න තමයි උත්සාහ කරන්නේ. මේක අවබෝධය දැනගත්තා අය. අපට අවබෝධයක් නැති තැන මේක පිළිබඳ අපට අවබෝධයක් නැහැ නේ පින්වත්නි. ඒ අවබෝධයක් නැති වෙද්දී අපි මොකද කරන්නේ? අවිද්‍යාවෙන් අන්ධ වෙලා මේ කයම තව සරසනවා. බලන්නකො මේ කොරෝනා වසංගතය හැදිලා මිනිස්සු පැක් වෙලා යන විදිය. පැකට් වෙලා යන්නේ. කෝටි ගානක මිනි පෙට්ටියක් ඕඩර් කරලා තිබිච්ච මිනිස්සේ පැකට් වෙලා ගියේ පින්වත්නි. එහෙම වෙනවා මේ ලෝකයේ පින්වත්නි අපි හිතනවා වගේ පවත්වා ගන්න අමාරුයි. අපි හිතනවා අපේ කය පුළුවන් තරම් හොඳට පවත්වා ගන්න පවතින විදිහටම ඒ විදිහටම තියාගන්න. ඔබ හිතනවා ඔබේ කය ওই විදිහටම ඔබේ රූසපුව ආරක්ෂා කරගන්න හිතනවා. හැබැයි අනිත්‍ය විසින් ඒ වෙනස් කරලා දානවා. අනිත්‍ය විසින් ඒ වෙනස් කරලා දානවා. අනිත්‍ය වෙනස් කරද්දී ඔබට ඔබේ කය ගැනම දුක අවබෝධ වෙනවා, වැටහෙනවා. හැබැයි ඒක අවබෝධ වෙන්නේ වැටහෙන්නේ මේක විශ්වාස කරන මේ පිළිබඳ අවබෝධයෙන් ඉන්න නිරතුරුව අවධානයෙන් ඉන්න කෙනෙකුට විතරයි පින්වත්නි. නැත්තම් වැටහෙන්නේ නැත්තම් හැමෝම මේක සරසමින් මේක පුළුවන් තරම් සන්තරපණය කරමින් හැමදාම උදේ හවස මේකට පුළුවන් තරම් සැපදෙමින් හොයන්න බලන්නේ මොකද්ද? මේක නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. දැන් ගොඩාක් දෙනෙක් ආත්මයි කියලා කියන්නේ ගොඩාක් දෙනෙක් නොමරන මිනිස්සු වගේ ජීවත් වෙන්න හදන්නේ ඒකනේ. ලෝකයේ ධර්මයේ අතුරුදහන් වෙද්දී පින්වත්නි මිනිස්සුන්ට මරණය වේදනාව පිළිබඳව අමතක වෙනවා. මිනිස්සු නොමරන මිනිස්සු හා සමානව ජීවත් වෙන්න බලනවා. ඒ නිසා පින්වත්නි මරණ බය කියන එක ඇති කර ගන්නට නම් ඒකාන්තයෙන්ම ධර්මයේ පිළිබඳව ප්‍රගුණත්වයක් තියෙන්න. මරණ බය කියන එක ඇති වෙන්නේ ජීවත් වෙලා ඉන්නකොට පින්වත්නි ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මරණ බය ඇති වෙද්දී එයා හිතනවා මම මේක නැති කරගන්නේ කොහොමද කියලා. සෝවාන් පුද්ගලයෙකුට මරණ බයක් තියෙනවද? නැහැ. සකදාගාමි පුද්ගලයෙකුට තියෙනවද? ඒත් නැහැ. අනාගාමි අරියත් උන්වහන්සේලාට කොහොමවත් නැහැ. එතකොට පින්වත්නි මරණ බය තියෙන සාමාන්‍යයෙන් අපිට තමයි තියෙන්නේ. පෘථග්ජන අපිට තමයි මරණ බය ඇති වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි මේක දිවා රාත්‍රී කල්පනා කරන්න ඕනේ. මොකද අපිට මේ කල්පනා වෙන්නේ නැත්තේ දැන් අපි අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ. අපිට මේ පාඩම කියලා දෙන්න මේ ජීවිතය ගැන හරි අවබෝධයක් ලබලා දෙන්න අද බුදු කෙනෙක් නැහැ. අද උන්වහන්සේගේ ධර්මයේ දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලා විතරයි ඉන්නේ. උන්වහන්සේලා ගොඩාක් දෙනෙක්ගෙන් ධර්මය නමින් පිට වෙන්නේ අධර්මයේ සමහර වෙලාවට. සමහර බොහෝ දෙනෙක් ඉන්න මාර්ගගත වෙලා මාර්ගයෙන් පිටපනිනවා. අපි දැකලා තියෙනවානේ. එතකොට පින්වත්නි මේ ධර්මයේ ලෝකෙන් අතුරුදහන් වෙලා යන යුගයක් මේ තියෙන්නේ. ධර්මයේ බැබලෙන යුගයක් නෙමෙයි මේ තියෙන්නේ. ධර්මයේ අතුරුදහන් වෙලා යන යුගයක්. හරියට පහනේ දැල්ල නිමිල යද්දි ආලෝකය වැඩි වෙනවා වගේ ධර්මයේ ලෝකේ තිබුණට පින්වත්නි ගොඩාක් අධර්මයේ බලවත් වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා අධර්මයේ බලවත් ලෝකයක ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන කීප දෙනෙකුට හරි පින්වත්නි මේ දුක පිළිබඳ අවබෝධ කරගන්න ඕන මුලින්ම. එහෙනම් ඉමස්මින්ච ව්‍යාමමත්තේ කලෙබරේ මේ බඹයක් තරම් වෙච්ච ශරීරයෙන් මුලින්ම අවබෝධ කරගන්නේ දුක කියන එක. දුක කියන එක අවබෝධ කරගන්න නම් ඉපදීම නැමැති දුක මුලින්ම අවබෝධ වෙන්නට ඕනේ. ඒ වගේම තමයි වයසට යාම ජරාපි කියන එක දුක අවබෝධ වෙනවා. ජරාපි දුක්ඛා කියන එක. ලෙඩවීම කියන දුක අවබෝධ වෙනවා. ව්‍යාධිපි දුක්ඛෝ කියන එක. මරණම්පි දුක්ඛම් මරණයටපත් වීම කියන එකේ දුක අවබෝධ වෙන්න ඕනේ. පින්වත්නි අපි මේ හැම දුකක්ම විඳින්නේ
කයක් දරාගෙන ඉන්න නිසා. මේ කය නිසා පින්වත්නි. එහෙනම් නිතරම අවබෝධ කරගන්න වටහා ගන්න මට මේ කය තිබ්බේ නැත්තම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? ධර්මය අවබෝධ කරගන්න බෑ පින්වත්නි මේ කය තිබ්බේ නැත්තම්. ඉතින් මේ මනුස්ස කයක් දරා ගන්න කොච්චරනම් දෙවිවරු පාරමිතා පුරනවද බලන්නකො මනුස්ස ලෝකෙට එන්න. තිරිසන් ලෝකේ තිරිසන් සත්තුත් ප්‍රාර්ථනා කරන්නේ අනේ මට මේ තිරිසන් ලෝකෙන් මිදිලා කවදා හරි මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා නම්. පෙරේත ලෝකේ පෙරේතයොත් කල්පනා කරන්නේ මොකද්ද? මට මේ പ്രേත ආත්ම භාවයෙන් මිදිලා මනුස්ස ලෝකේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා නම්. නිරේ ඉන්න සත්තු කල්පනා කරන්නේ මොකද්ද? අනේ අපිට මේ නිරයෙන් ගැලවෙලා කවදා හරි දවසක අපිට මනුස්ස ලෝකේ ඉපදෙන්න හැකියාවක් ලැබුණා නම් කියලා කල්පනා කරනවා පින්වත්නි. එතකොට දැන් අපි මනුස්ස ලෝකේ ඉපදිලා කල්පනා කරන්නේ මේකට තව සැප දෙන්නේ කොහොමද කියලා. මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක නෙමෙයි. මේ කය උපයෝගී කරගෙන සංසාර සාගරය තරණය කරන්නේ කොහොමද කියන එක නෙමෙයි. සංසාර සාගරය තරණය කළා මේකෙන් ඈතර වෙන්නේ කොහොමද කියන එක නෙමෙයි. අපි කල්පනා කරන්නේ මොකද්ද පින්වත්නි? අපට කල්පනා වෙන්නෙම මේ කය දිවා රාත්‍රී පෝෂණය කරන්නේ කොහොමද? මේකට කන්න දෙන්නේ කොහොමද? දැන් මම මෙච්චර වෙලා කියපු දේවල් වලට ඕන කෙනෙකුට තර්ක තියෙන්න පුළුවන්. හාමුදුරුවෝ කියනවා ඉගෙන ගන්න එපා කියලා නෙමේ කියන්නේ එහෙනම්. රස්සා කරන්න එපා කියලා නෙමේ කියන්නේ එහෙනම්. උදේ ඉඳන් හවස් වෙනකම් මේක ගැන හිත මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය ඉන්නනේ කියන්නේ එහෙනම් කියලා නොදැන වටහා ගන්න පුළුවන් සමහර අය. පින්වත්නි මේක උඩින් අල්ලන්න එපා. ධර්මයේ කියලා තියෙන්නේ පිහදාලා අත පිහදා ගන්න නෙමෙයි. උඩින් අල්ලලා අත පිහදා ගන්න නෙමෙයි තියෙන ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ පින්වත්නි තියෙන්නේම ඔබට ගැඹුරින් විශ්ලේෂණය කරන්න. ගැඹුරින් අධ්‍යයනය කරන්න. මේක පින්වත්නි ගොඩක් දෙනෙක් ගැඹුරින් හොයන්නේ නැතුව ගොඩාක් දෙනෙක් කල්පනා කරනවා මේක තමයි ධර්මය. මොකද ධර්මය? පංචශීල් තමයි ධර්මය කියලා කියන්නේ. ඊට පස්සේ අටසිල් තමයි ධර්මය කියලා කියන්නේ. ඒවත් ධර්මයට අයිති දේවල් තමයි. නමුත් පින්වත්නි ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන දේවල් තමයි පින්වත්නි දුක පිළිබඳව ලෝකේ අවබෝධ වෙන්නට ඕනේ. දුක පිළිබඳ අවබෝධ කරන්න උත්සාහ කරන කෙනා දුකට හේතුව හොයනවා. දැන් අපි මේ වගේ ශරීරයක් ලබලා මෙච්චර දුක් විඳින්න හේතුව. තිරිසන් ලෝකෙ ඉපදිලා තිරිසන් සත්තු වෙලා දුක් විඳින්න හේතුව. අසුර ලෝකෙ ඉපදිලා අසුරයෝ වෙලා දුක් විඳින්න හේතුව. මොකද්ද පින්වත්නි මේකට හේතුව? හේතුව තමයි පින්වත්නි අපේ තියෙන අවිද්‍යාව. මිනිස්සුන්ට වැටහෙන්නේ නැතිකම. අපට වැටහෙන්නේ මේක දුකක් කියන එක. අපට අවබෝධ වෙන්නේ මේක දුකක් කියන එක. ඒ නිසා අපි මොකද කරන්නේ පින්වත්නි? අනේක ආකාර දුක් විඳින්න හේතු නිර්මාණය කරගන්නවා. හේතු නිර්මාණය වෙනවනේ පින්වත්නි අපිට. විවිධාකාර හේතු තියෙනවා. දැන් බලන්න අපිට තිරිසන් සතෙක් වෙන්න එක හේතුවක් තමයි සත්තු මැරීම. මේ ජීවිතේ ඉන්නකන් සත්තු මරපු කෙනෙක් ඉන්නවනම් ආයි එයාට ඒකාන්තයෙන්ම තිරිසන් ලෝකේ තිරිසන් සතෙක් වෙලාම ඉපදෙලා මැරෙන්න වෙනවා. මතකනේ පින්වත් ඔබට අර එළුවෙක්ගේ බෙල්ල කපලා පිට ආත්ම වාර 500ක් එළුව වෙලාම ඉපදුනා. ඒ වගේ වෙනවා පින්වත්නි. එතකොට අවිද්‍යාව නිසා දැන් මේ ලෝකේ බුද්ධාගම විතරද තියෙන ආගම් වලට? ආගම් වලට බුද්ධාගම විතරද තියෙන? බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි. හැබැයි අපි ආගමක් කියලා කියමුකෝ. සාමාන්‍ය මේක දර්ශනයක් පින්වත්නි. දර්ශනයකට තියෙන මේක විතරද? බුදුවරු පින්වත්නි පහළ වෙන්නේ කලාතුරකින්. ඒ නිසා බුද්ධාගමක් දර්ශනයක් කියන එකක් පහළ වෙන්නේ කලාතුරකින්. එතකොට ලෝකයේ රජ කරවන්නේ ලෝකයේ බැබලෙන්නේ හැම පැත්තෙම මොකද්ද? අවිද්‍යාව තමයි. අනෙක් ආගම් සියල්ලම යන්නේ අවිද්‍යාව මතවලට. ඒගොල්ලෝ මාර්ගගත වෙලා සමහර වෙලාවට නිගණ්ණත පුත්ත වගේ අය මාර්ගගත වුණා. නමුත් එතනින් ඒගොල්ලෝ විමුක්තියක් කියන එකක් බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි හරි බොළඳ විදිහට. මේක බොළඳ නෑ පින්වත්නි. බොළඳ දහමක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ බොළඳ වෙන්න දෙයක් නෙවෙයි. මේක සමහරු කියයි පුද පූජා තියලා නිවන් දකින්න පුළුවන්. සමහරු කියයි පංසිල් රැකලා නිවන් දකින්න පුළුවන්. සමහරු කියයි දසසිල් රැකලා නිවන් දකින්න පුළුවන්. එහෙම නිවන් දකින්න පුළුවන් කුසල් වැඩිලා තියෙනවා නම් පින්වත්නි. කවදාවත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මේ නිවන් දකින කෙනාට අඩුම ගානේ සෝවාන් ඵලයටවත් පත් වෙන කෙනාට ඒකාන්තයෙන්ම පින්වත්නි හොඳට තමන්ගේ ජීවිතේ වීරය වැඩිලා තියෙන්නේ දුක අවබෝධ කරගන්න වීරය. එතකොට දුකට හේතුව හොයන කෙනා පින්වත්නි එයා කොහොම හරි බලන්නේ මේ දුකට හේතුව කියන්නේ මොකක්ද කියන එක හොයන්න, ගවේෂණය කරන්න. එතකොට එයා තමන්ගේ ජීවිතයෙන් මේ දුක පිළිබඳව අවබෝධයෙන් ගවේෂණය කරනවා. එතකොට එයාට වැටහෙනවා අනේ මම මේ සංසාර ගමනේ අනන්ත දුක් විඳේ අවිද්‍යාව නිසා. අවිද්‍යා මෝහාන්ධකාරයෙන් මං වැහිලා හිටියේ මෙච්චර කාලයක්. එතකොට මට මේ අවිද්‍යාව ඇති වුණේ ඇයි? සංසාර ගමනේ මට ධර්මයක් භාග්‍යතුන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක හුළඟක්වත් මට නොවැදිච්ච නිසා. එතකොට අපේ සංසාර ගමනේ අනන්තවත් බුදවරු හම්බ වුණා. නමුත් අපි එතනදී අවබෝධ කරගන්න උත්සාහයක් ගත්තේ නැහැ. අන්න එතන තමයි පින්වත්නි වීරය දියුණු කරනවායි කියලා කියන්නේ. තමන් වීර දියුණු කරනවායි කියලා කියන්නේ පින්වත්නි බුද්ධ ශාසනයක් හම්බෙච්ච තැනක ඒ බුද්ධ ශාසනයේදී එයාට පුළුවන්කම තියෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ මුලින්ම සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න. තුනුරුවන් සරණ ගියපු ඒ කෙනාට පුළුවන්කම තියෙනවා මනාකොට දුක පිළිබඳව අවබෝධ කර ගන්නට. දුකට හේතුව. එතකොට එයා දන්නවා දුකට හේතුව කියලා කියන්නේ මම සසරේදී අවිද්‍යාවෙන් පෙළෙච්ච කෙනෙක්. පව් වැඩ කරලා නිරයට ගියපු කෙනෙක්. පව් වැඩ කරලා අසුර ලෝකේ උපන් කෙනෙක්, പ്രേත ලෝකේ උපන් කෙනෙක්, තිරිසන් ලෝකයට ගියපු කෙනෙක්. ඒ නිසා මට මේකෙන් ගැලවෙන්න තියෙන එකම මාවත තමයි බුද්ධ දර්ශනය, බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මේ අවිද්‍යාව දුරු කරගන්න තියෙන එකම මාවත තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මග යෑම. මේක තමයි එකම මාර්ගය පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් එයා උත්සාහ කරනවා මොකටද? ඒ මාර්ගය හොයන්න. දුක නැති කිරීම කියන එක හොයන්න උත්සාහ කරනවා. දුක නැති කිරීම කියන එක හොයන්නේ පින්වත්නි මේ කයෙන්ම තමයි. එයා හොයනවා මට එතකොට මේ දුක නැති කරන්න පුළුවන් මාවතක් කොතනද තියෙන්නේ? එයා දන්නවා බුදුදහම තුල මේක තියෙන බව. දහම තුල එයා පරීක්ෂණයක් කරනවා, විශ්ලේෂණයක් කරනවා. මෙතනදී මට දුක නැති කරන්න පුළුවන් මාවත කොතනින්ද මම මේක ආරම්භ කරන්න කියන එක. දැන් සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ දා ඇසළ පොය දවසේ අභිනිෂ්ක්‍රමණය කළේ එයාට එක හේතුවක් වුණා, නිමිත්තක් වුණා. මොකද්ද? තමන් වහන්සේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ දැක්කා මහලු වෙච්ච කෙනෙක්, ලෙඩ වෙච්ච කෙනෙක්, මලකඳක් පැවිද්දෙක් දැක්කා. අන්න ඒ පෙර නිමිති යාට හේතුවක් වුණා. දැන් සමහර විට එයාට මාර්ගගත වෙන්න දැන් අපි කියමුකෝ මෙච්චර කාලයක් අපි ශරීරයට අධික සැප දිදී ඉඳලා අපේ ශරීරයේ දුක් විඳිනවා අපට අවබෝධයක් නැතුව වැටහෙන්නේ නැතුව ඉඳලා එකපාරටම යම් කෙනෙක්ගේ ජීවිතයේ කඩාවැටීමක් ඇති වෙන්නට පුළුවන්. අපි දන්නේ ඒක කොතනද වෙන්නේ කියලා පින්වත්නි. අපට හරි අවබෝධයක් නැහැ. අපට තේරෙන්නේ මේක කොතනදීන් වෙයිද, මේක මොන වගේ අවස්ථාවක වෙයිද කියලා. සමහර විට කෙනෙක්ගේ ළඟම ඥාති කෙනෙක් නැති වෙන්න පුළුවන්. අම්මගේ අහිමිවීමෙන් Tamanට මේ මාර්ගය පාද ගන්න පුළුවන්. තාත්තගේ අහිමිවීම තුළින් Tamanට මේ මාර්ගය වැටහෙන්න පුළුවන්. මොකද Tamanගේ ළඟම ඉන්න ආදරණීය අහිමි වුණාට පස්සේ ගොඩාක් දෙනෙක් තේරුම් ගන්නවා අනේ මේගොල්ලන්ට අත් වෙච්චරනවා මටත් අත් වෙනවා කියන එක. ගොඩාක් දෙනෙක් ඊට පස්සේ තමයි පින්වන්නේ මේ ධර්මය ග්‍රහණය කරගන්නේ. එතකොට මේ මාර්ගය යන්න පටන් ගන්න, මේ මාර්ගය ඇවිදින්න ගන්න පින්වත්නි එතනින් පස්සේ. සමහර විට Tamanට හිටපු එකම පෙම්මතා පෙම්මතිය දාලා යන්න පුළුවන්. මාර්ගයට අවතීර්ණ වෙද්දී පින්වත්නි එයා අවතීර්ණ වෙන්නේ ඒකම හේතුවක් වෙන්න පුළුවන්. අරකම නිමිත්තක් වෙන්න පුළුවන්. Tamanගේ පෙම්මතා දාලා ගියපු එකම නිමිත්තක් වෙන්න පුළුවන් මෙයාට මේ මාර්ගයට අවතීර්ණ වෙන්න. Tamanගේ පෙම්මතිය දාලා ගියපු එකම හේතුවක් නිමිත්තක් වෙන්න පුළුවන් මෙයාට මේ මාර්ගයට අවතීර්ණ වෙන එක. දැන් දැක්කනේ පින්වත්නි ඔබට මතකයි නේද බුද්ධ කාලේ හිටපු පටාචාරාව. පටාචාරාවට මොකද වුනේ? පටාචාරාව මුලදී හිතන් හිටියේ මේක තමයි තියෙන ලොකුම සැපය කියලා. හැබැයි අර මාලිගාවට වළං සපේන කුමලත් එක්ක ගිහින් අනන්ත දුක් විඳින්න වැටුණා. තමන්ගේ ජීවිතයේ අවබෝධයක් ලැබුණ ඇති එතුමියට. නමුත් එතුමිය දරුවෝ දෙන්නෙක් වැදුවා මේ ලෝකෙට. එතකොට පින්වත්නි දරුවන් එක්ක තමන්ගේ ස්වාමියාත් එක්ක අනිත් දරුවා වදන්න එද්දි පින්වත්නි තමයි තමන්ගේ ස්වාමියාවත් දරුවෝ දෙන්නවත් තමන්ට අහිමි වෙලා යන්නේ.
ඉතින් පටාචාරාවට පින්වන්නේ එකපාර මේ ඔක්කොම අහිමි වුණා. අඩාන නුවරට එනකොට තමන්ගේ අම්මා තාත්තා හොයාගෙන පටාචාරාව දැක්ක මුළු සිටු මාලිගාවම ගිනි ගන්නවා. අර නිමිති. මොනවද හේතු උනේ? ස්වාමියා අහිමි වීම, ඒ වගේම තමයි දරුවන් අහිමි වීම, අම්මා තාත්තා සහෝදරයා අහිමි වීම, තමන්ට හැමදේම අහිමි වීම. ඔබ හොඳට ආශිර්වාදයක් කරගන්න පින්වත්නි ඔබේ ජීවිතේ අහිමි වීම. අපි දන්නවනේ අපට කොච්චර අහිමි වෙනවද කියන සමහර වෙලාවට පින්වත්නි හිත කඩන් වැටෙනවා සමහර අහිමි වීම වලදී ඒ තරම් කඩා වැටීමක් නෑ පින්වත්නි ජීවිතේ. මම දකින සමහර මිනිස්සු සමහර අහිමි වීම වලදී පිස්සු හැදෙනවා. දැන් පටාචාරාව වුණෙත් ඒක තමයි. පටාචාරාව උම්මත්තක වුණා. තමන්ගේ ඇඳිවත ගලවලා දාලා මහා පාරේ නිර්වස්ත්‍රව දුවන්න ගත්තා. දකින මිනිස්සු ගල් ගැහුවා. දැන් අදත් පින්වත්නි සමහරුන්ට සමහර අය දැක්කට පස්සේ හිතනවා පිස්සු කියලා. මොකද දන්නවද? සමහර අයගේ අම්මා නැති වුණාට පස්සේ ඒ අයට ගොඩාක් වෙලාවට තනිකම පාළුව දැනිලා සමහරට ඒක කියාගන්න කවුරුත් නැතිව තමන්ගේ ඔළුව විකාර වෙනවා. තමන්ගේ අම්මා ගැනම නිතරම කියවන්න ගන්නවා ඊට පස්සේ. මොකද ඇයි? අර මනෝ විඥාණය තුල ක්‍රියාත්මක වෙන්නේ අනේ මගේ අම්මා මට අහිමි වෙලා ගියා නේද? මට ආයි අම්මා කවදා ලැබෙයිද? අම්මගේ මූණ දකින්න කවදා පුළුවන් වෙයිද? නැවත අම්මගෙන් කෝල් එකක් එන්නේ කවද්ද? ඔන්න Tamanට ඇති වෙන විඥාණය තුල ක්‍රියාත්මක වන සිතුවිලි ධාරාව. එතකොට පින්වත්නි Taman කල්පනා කරනවා අනේ මට මේක නැවත කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා. එතකොට Taman විකාරයෙන් දොඩවන තත්ත්වයට සමහර විට Tamanපත් වෙනවා පින්වත්නි. ඒක ලෝකයේ තියෙන දෙයක්. මේ ලෝකයේ පින්වත්නි දුක කියන එක ඒකයි සත්‍යයට උරුම. එම් බලන්න ඕනම කෙනෙක් දරුවෙක් නැති වුණාට පස්සේ ඕනම අම්මා කෙනෙක් කොච්චර දරුවගේ මලමිනිය බදාගෙන අනනවද බලන්න. මම දැක්කා එක වඳුරු අම්මා කෙනෙක් වඳුරු පැටියව වාහනයකට අහුවෙලා යට කරගෙන ගිහිල්ලා පැටියව බදාගෙන අහස දිහා බලාගෙන කෑ ගා ගහ අඬනවා පින්වත්නි. හැම සත්ෙක් එහෙම තමයි. ඒ කියන්නේ අලියෙක්ට තමන්ගේ අලි පැටිය අහිමි වුණොත් ඒ අලියත් අඬනවා. මනුස්ස අම්මා කෙනෙක්ට තමන්ගේ චූටි දරුවා අහිමි වුණොත් ඒ අම්මත් අඬනවා. ඒ වගේ පින්වත්නි අනන්ත අප්‍රමාණ ලෝක සත්‍යයට මේ දුක කියන එක උරුමයි. එතකොට ඒ දුකේදී තමන්ට තමන්වත් දන්නේ සමහරට උම්මත්තක වෙනවා. උම්මත්තක වෙලා ඒ කියන්නේ උමතුවෙන් ක්‍රියා කරනවා. ඒක ඒ උමතුව නැති කරගන්න පුළුවන් ඔන්න මාර්ගය තමයි බුද්ධ දේශනාවේදී තියෙන්නේ. පටාචාරාවට නම් බුදුහාඳුරු කොහොමද කිව්වේ? නැගණිය සිහිය උපදවා ගන්න කියලා කිව්වා. නැගණියනේ සිහිය උපදවා ගන්න. අනේ සිහිය උපදවා ගන්න තැනම පින්වත්නි සතින් උපට්ඨ පෙත්වා සිහිය උපදවා ගන්න. සිහිය උපදවා ගන්න තැනම තමයි පින්වත්නි මෙන්න මේ මාර්ගය තියෙන්නේ. මොකද්ද මාර්ගය? අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මේක තමයි මාර්ගය. මේ මාර්ගය තුල යන කෙනෙක්ට කවදාකවත් මාර්ගය වරදින්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. සම්මා දිට්ඨි ස්වකීය දෘෂ්ටිය පින්වත්නි සම්මා කියලා කියන්නේ මනසේ දකින දෘෂ්ටියක් ඇති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි මනසේ ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒක තමන් විදර්ශනාවට පත් කරගන්නටත් ඕනේ පින්වත්නි. සම්මා දිට්ඨිය දකිනවා වගේම තුනුරුවන් විදර්ශනාවෙන් දකින්නත් ඕනේ, අවබෝධයෙන් දකින්න ඕනේ. අපි සම්මා දිට්ඨියෙන් භාග්‍යතුන් වහන්සේ දැකලා උන්වහන්සේට පුද පූජාවන් කරනවා වගේම ඒ පුද පූජාවන් සියල්ලත් අනිත්‍යයි කියලා අපි දකින්නට ඕනේ. නැත්තම් ධර්මය අවබෝධ කරගන්න බෑ. හම්මා සංකප්ප නිවැරදි සංකල්පනාවන් තමන්ගේ හිතේ තියෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කවදාවත් අවිද්‍යා මෝහයක් ඇති වෙන්න බෑ. ධර්මයේ කෙරෙහි ඇති වෙන්න බෑ. එතකොට පින්වත්නි සමතයෙන් විදර්ශනාවට කියලා ඔබ අහලා තියෙනවානේ. මේක අපේ හිත සමතයකටපත් කරගෙන නිවැරදි ආරෂ්ඨාංගික මාර්ගය තුල විදර්ශනාව වඩන්නේ මොකද්ද? තමන් පින්වත්නි අවබෝධයෙන් මේක දකිනවා. ප්‍රඥාවෙන් මේක දකිනවා. විඥාණයෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් දකිද්දී මේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් සම්මා සංකප්ප, සම්මා වාචා, නිවැරදි වචනය, සම්මා කම්මන්ත, නිවැරදි කර්මාන්තවල නියැලීම, සම්මා වායාම, නිවැරදි කැපවීම, ව්‍යායාමය, ඒ වගේම තමයි සම්මා සති, නිවැරදි සිහිය, සම්මා සමාධි, නිවැරදි සමාධිය දියුණුව. එතකොට පින්වත්නි මෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න කෙනා තමයි පින්වත්නි මේ ධර්මය අවබෝධ කරගන්නේ, මනාකොට පසක් කරගන්නේ. මේක සරලයි පින්වත්නි.
කෙනෙක් ගැඹුරින් මේක හිතනවා නම් අනේ මට මේක අවබෝධ කරගන්න බැරි වෙයි, මට මේක වටහා ගන්න බැරි වෙයි, මෙච්චර සැපක් විඳින ගමන් මට මේක අවබෝධ කරගන්න බැරි වෙයි, මෙච්චර දුකක් විඳින ගමන් මට මේක අවබෝධ කරගන්න බැරි වෙයි කියලා හිතනවා. පින්වත්නි, ඔබ ඔබේ ශරීරයට අධික ලෙස සැප දෙන්න යන්නත් එපා. අධික ලෙස දුක් දෙන්න යන්නත් එපා. සමහර විට මේ අධික ලෙස සැප විඳින අය හිතන්න පුළුවන් මට මේක නිසා මේක අවබෝධ කරගන්න බැරි වෙයි කියලා. එහෙම බැරි වෙන්නේ නැහැ පින්වත්නි. අවබෝධ කරගන්න පුළුවන්. අවබෝධ කරගන්න බැරි හේතුව තමයි ප්‍රඥාවෙන් වීරිය නැතිකම තමයි අවබෝධ කරගන්න බැරි හේතුව. නැත්තම් පින්වත්නි ධර්මය අවබෝධ කරගන්නවයි කියන එක ඊටාම ලේසි, ඊටාම පහසුයි. සමහරු කියයි මේකට එහෙම කොහොමද ලේසි පහසු කියලා කියන්නේ? එහෙම බෑනේ කියලා. එහෙනම් පින්වත්නි මේ ධර්මය අවබෝධ කරගන්න එදා අච්චර සැප විඳපු මං මුලින්ම කිව්ව අනුරුද්ධ කුමාරයා ගැන. අනුරුද්ධ කුමාරයා ඊට පස්සේ පටාචාරාව, ඊට පස්සේ පින්වත්නි අඟුලිමාල, ඊට පස්සේ අර සුනීත සෝපාකලා ඔය ඔක්කොම පින්වත්නි නම් මේ ධර්මය අවබෝධ කරගත්තානේ. ඇයි එතකොට අපි මේ ශරීරයෙන් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි? බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ. දැන් එක්කෙනෙක් අහනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය මට නිවන් දකින්න ඕනේ කියලා. ඊට පස්සේ ඇයි කියලා ඇහුවට පස්සේ කියනවා නෑ මෙතේ බුදුන් දකින්න ආසයිලු. ඇයි මේ ආසාවක් ඇති කරගන්නේ? දැන් නිවන් දකින්න ඕන නම් මෙතේ බුදුන් දැකලා නිවන් දකින්න ඕනේද? ඇයි මේ ගෞතම බුදුහාමුදුරුවෝ ඉන්නේ? අපිට ජීවමාන ප්‍රතිමාව මේ පේන්න තියෙන්නේ. ඇයි අපිට එතනදී බැරි? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි පින්වත්නි. අර භික්ෂුන් වහන්සේ නමකට කියනවානේ බුදුවරු කොච්චර හම්බ වුණත්, බුදුරජාණන් වහන්සේලා කොච්චර මුණ ගැහුණත් නිවන් දකින්න උත්සාහයක් නැත්තම් බුදුරජාණන් වහන්සේලා කීයක් නම් හිටියත් වැඩක් නැහැ පින්වත්නි. අර එකම අම්බලමක බුදුරජාණන් වහන්සේ තව රජුරෝ ඉන්නවා. නමුත් රජුරෝ දන්නේ මේ බුදුහාමුදුරුවෝ ඉන්නේ කියන එක. මෙයා යන්නේ බුදුහාමුදුරුවෝ හොයාගෙන යන්නේ. හැබැයි දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ පින්වත්නි කොච්චර එකට තියලා තිබුණත් කවදාවත් හාවෙන්නේ නැහැ වගේ බුදුරජාණන් වහන්සේ නමක් කොච්චර වැඩ හිටියත්, බුදුරජාණන් වහන්සේලා කොච්චර පහළ වුණත් අපිට ධර්මය අවබෝධ කරගන්න බෑ පින්වත්නි. උත්සාහය, වීරිය, කැපවීම නැත්තම් කවදාකවත් මේ ධර්මය වටහා ගන්න අවබෝධ කරගන්න බෑ. වහාම අත්හැරලා දාලා යන්න ඕනේ පින්වත්නි. මේ තියෙන සැප සම්පත් සියල්ලම අත්හැරලා දාලා යන්න ඕනේ. මොකද අපි අත්හැර ගන්නකොට තමයි නැවත නැවත ලැබෙන්නේ. දැන් බලන්න කොච්චර දන් දුන්නත් දෙන දාණයට විපාක ඉවර වෙන්නේ නැහනේ. අපි සාමාන්‍යයෙන් හිතලා දන් දෙනවා. දන් දෙනකොට පින්වත්නි දෙන වාරෙට ලැබෙනවා. සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරණාත්ම භාවල බොහෝසේ දන් දුන්නා. ඒ දන් දෙනකොට පින්වත්නි ඉල්ලන යදියන්ට දන් දුන්නා. දීලා ඉවරයක් කරගන්නත් බැරි වුණා. සත්‍රුවන් ගබඩාවලට පුරවලා දෙනවා. කවදාවත් සත්‍රුවන් ගබඩා හිස් වෙන්නේ නැහැ. මිනිස්සු එනවා අරගෙන යනවා, සත්‍රුවන් ගබඩා හිස් කරගන්න බෑ. එතකොට මොකද කරන්නේ? උන්වහන්සේ සියල්ලම අතහැරලා දාලා ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තා වේ කියලා රජකම පවා අතහැරලා දාලා ගියා පින්වත්නි. සමහරු කියයි මේකට ඇයි මේ හාමුදුරුවෝ ඔක්කොම දාලා යන්න කියලා කියන්නේ මේ අපි බොහොම අමාරු වෙන්නේ මේව රැස් කරගත්තේ කියලා සමහරු කියයි. පින්වත්නි ඕවා රැස් කරගෙන ඔය විදිහටම කවදා හරි දවසක අස් කරගන්න බැරුව ගියොත් මරණ මංචකයේදී අනේ මගේ ඉඩම, මගේ දරුවෝ, මගේ ගෙවල් දොරවල් ඔන්න මතක් වුණොත් එහෙම ඔබට මේවා දාලා යන්න පුළුවන්ද? කවදාකවත් බෑ පින්වත්නි. එහෙනම් ඒක අදම උත්සාහ කරන්න පින්වත්නි මේවා අතහැරලා දාලා තමන්ගේ ජීවිතේ වඩන්න ධර්මය. මේ බඹයක් තරම්, බඹය කියලා කියන්නේ අඩි 6යි උස. උපරිම අඩි 6යි මිනිස්සෙගේ උස පින්වත්නි. මේ අඩි 6ක් උස මිනිස්සෙක්ට පුළුවන් බැරි කමක් නැහැ ධර්මය අවබෝධ කරගන්න. ඊට වඩා උස මිනිස්සුන්ට බැරි කමක් නැත්තේ නෑ පුළුවන්. පින්වත්නි මේ බඹයක් තරම් වෙච්ච ශරීරයේ ඉමස්මින්ච ව්‍යාමමත්තේ කලේබරේ මේ ශරීරේ දුක්ඛංච පඤ්ඤාපේමි දුකක්, දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි දුකේ හටගැන්මක්, දුක්ඛ නිරෝධංච දුක්ඛ නිරෝධගාමිනී පටිපදාච පඤ්ඤාපේමි දුක නැති කිරීමත්, දුක නැති කිරීමේ මාර්ගයත් කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. එහෙනම් කොතනද මේක තියෙන්නේ? අපේ කය ඇතුළෙමයි තියෙන්නේ. මෙච්චර වෙලාවක් විග්‍රහ කරේ ඒකයි පින්වත්නි. මේ කයට පුළුවන් තරම් සැප දීලත් මේ දුක අවබෝධ කරගන්න බෑ. පුළුවන් තරම් දුක් දීලත් මේ ශරීරයට දුක අවබෝධ කරගන්න බෑ පින්වත්නි. එහෙනම් මැදුම් පිළිවෙත තුල ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ පින්වත්නි
අත්ත කිලමතානුയോഗය, කාමසුකල්ලිකානුയോഗය මේ යෝග දෙකම මේ අන්ත දෙකම අයින් කරලා මැදුම් පිළිවෙතට එන මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන. තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. මැදුම් පිළිවෙතකට එන්න ධර්මය අවබෝධ කරගන්න. එතකොට මැදුම් පිළිවෙතක් තුළ තමන් ජීවත් වෙනවයි කියලා කියන්නේ තමන් ඉන්නේ මාලිගාවක වෙන්න පුළුවන්. මාලිගාවක හිටියත් පින්වත්නි තමන්ට මධ්‍යම ප්‍රතිපදාව. කෑමෙහි ප්‍රමාණය දන්නවා නම් ඒ වගේම තමයි යැපෙන ප්‍රමාණය දන්නවා නම් තමන් මේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ පින්වත්නි. කාටවත් එහෙම කියන්න බෑ මේ ලොකු ගේක ඉන්නේ. ඔය ලොකු ගේ ඉඳලා කොහොමද ධර්මය අවබෝධ කරගන්නේ? එහෙම චෝදනා කරන්න බෑ කාටවත්. සමහරට පැල්කොටේ ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් මේ දුප්පත් මිනිස්සයා මේහි ගන්න කොහොමද ධර්මය අවබෝධ කරගන්නේ? එහෙනම් පින්වත්නි කසල සෝදක සුනීතට පුළුවන් වෙන ධර්මය අවබෝධ කරගන්න. සුනීත ධර්මය අවබෝධ කරන්නේ. ඉතින් අපිට බැරියයි ධර්මය අවබෝධ කරගන්න. පැල්කොටේ නෙවෙයි පින්වත්නි මහපාරේ හිටියත් කානුව සුද්ධ කරත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙව් දහමක් මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහම එහෙව් දහමක්. ඉතින් අපිට ඔය අන්‍ය ශාස්ත්‍රවරු වගේ නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. මහා කාරුණිකයි. ඒ වගේම තමයි උන්වහන්සේගේ කරුණා ගුණය මුළු සක්වල පුරාම කෝටි ලක්ෂයක් සක්වලට පැතිරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ කරුණා ආඥා චක්‍රය. එහෙනම් පින්වත්නි අපටත් පුළුවන් උන්වහන්සේ දේශනා කරපු මාර්ගය අනුව යමි මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් අපි හැමදෙනාම උත්සාහ කරමු මේ ලැබපු දුර්ලභ මනුස්ස කය උපයෝගී කරගෙන දෙවියොත් මෙතනට එන්න හදන්නේ මනුස්ස කයක් ලබාගෙන සසර දුකින් මිදෙන්න. බ්‍රහ්මයොත් මෙතනට එන්න හදන්නේ ඒගොල්ලන්ටත් බෑ එහෙදි නිවන් දකින්න මනුස්ස කයක් හදාගෙන මෙතනින් නිදහස් වෙන්න. ඒ වගේම තමයි අපායින සත්තුත් එන්න හදනවා නම් මෙතනට මේක ලබලා ඉන්න අපි කොහොමනම් උත්සාහ ගන්නට ඕනේද? එහෙනම් අපි මේ සසර දුකින් මිදෙන්න වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාටම මාර්ගය පෑදේවා. අපි හැමදෙනාටම මේ දුකත් මේ දුකට හේතුවත් මේ දුක නැති කිරීමේ මාර්ගයත් කියන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අදත් පින්වත්නි සිත නිවන බුදුබණ YouTube නාලිකාව තුලින් සද්ධර්ම ශ්‍රවණය කළා පින්වත් ඔබ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කළේ ඌරගස් මංහන්දිය වීර ජනපදයේ පදිංචි දැනට ඕමාන් රටේ සේවයේ නියුතු හේවගේ මල්ලිකා මහත්මිය විසින්. එතුමියගේ බලාපොරොත්තුව ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 16කට පෙර පරලෝ සැපත් ID සෝමපාල ස්වාමී පුරුෂයාටත් රණවතී මවටත් සිරිපාල පියාණන්ටත් මැසිලින් ආච්චි අම්මාටත් ඒමිස්සියාටත් පින් අනුමෝදන් කිරීම. ඒ ප්‍රධාන අරමුණ ඇතිව ඒ වගේම තමයි සෙසු අරමුණු වශයෙන් අජිත් පුතා, සමීර පුතා, ප්‍රේමතිලක මල්ලි, මාලිකා, ප්‍රියන්ත, ඉරේෂා, දීපිකා, මහේෂා යන පවුලේ සියලුම දෙනාටත් ඒ වගේම දුවා දරුවන්ටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම තමයි කොරෝනා වසංගත උවදුරෙන් පීඩාවටපත් වෙලා ඉන්න හැම දිනාටමත් නිරෝගීභාවය දිගාසිරි සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්මානුශාසනාව වෙනුවෙන් දායක වෙනවා. රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දිවය අසීසුරු වඩා වර්ධනය කරගෙන අපි හැමදෙනාම ආරක්ෂා කර ගනීවා. කලට වේලාවට අපේ ජීවිත රැකදේවා. සියලු දෙවියෝ ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියමු. ඒ වගේම පරලෝකගත සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙච්ච ID සොමිපාල ස්වාමි පුරුෂයාටත් රණවතී මවටත් සිරිපාල පියාණන්ටත් මැසිලින් ආච්චි අම්මාටත් ඒමිස්සියා ඇතුළු මියගිය ඥාතීන්ටත් ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවන්ටත් අපවත් වී වදාළ සියලුම යතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. පරලෝකගත සියලු මළගිය ඥාතීන් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇති කර ගනිමු. කොරෝනා වසංගතයෙන් මියගිය සියලු දෙනාටමත් මේ පින් හේතු වාසනා වේවා. ඒ ඇත්තන්ටත් උතුම් නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි පින්වත්නි මේ ආකාරයෙන් රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඕමාන් රටේ වාසය කරමින්
රැකී ආරක්ෂා කරමින් අද මේ උතුම් ධර්මානුශාසනාවට දායක වූ හේවගේ මල්ලිකා මහත්මියටත් නිදුක් නිරෝගී භාවය ලැබිලා එතුමියගේ ජීවිතයටත් සියලුම යහපත උදා වේවා. ID සෝමපාල ස්වාමි පුරුෂයාටත් එතුමියගේ දායබර සැමියාටත් උතුම් නිවන් අවබෝධය සාක්ෂාත් වේවා. ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙච්ච අජිත් පුතා, සමීර පුතා, ප්‍රේමතිලක මල්ලි, මාලිකා, ප්‍රියන්ත, ඉරේෂා, දීපිකා, මහේෂා යන හැම දෙනාටමත් පවුලේ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය නැවත නැවත උදාපත් වේවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කොරෝනා වසංගතයට ගොදුරු වෙලා ඉන්න අපේ පින්වත් ස්වාමින් වහන්සේලා, ඒ වගේම තමයි සෞඛ්‍ය කාර්යාංශයේ සියලු දෙනා හැම දෙනාගේම ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපේ ස්වාමීන් වහන්සේලාගේ ශාසනික කටයුතු වඩාත් වර්ධනය වේවා. ඒ වගේම සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. අපි හැමෝටම නිදුක්ව නිරෝගීව මේ අහේතු කාලය තුලදී ජීවත් වෙන්න ශක්තිය ලැබේවා. අපි හැම දිනාටම කායික මානසික සැනසෙල්ලම උදාපත් වේවා. අවසානයේදී පරලෝ සැපත් වන්නට යෙදුන මියගිය ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් අප සෑම සියලු දෙනාටමත් භවගාමී ජීවිත සුවපත් කරගෙන ප්‍රාර්ථනා කළ බෝධියකින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ ශාන්ත ලක්ෂණ උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාවකං. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. පින්වත් ඔබට සම්මා සම්බුදු සරණ ලැබේවා. සිත නිවන බුදුබණ දායකත්ව ධර්මදේශනා. පින්වත් ඔබත් මෙම දායකත්ව සුමදුරු ධර්මදේශනාව අසා අන් අයටත් ශ්‍රවණය කිරීම සඳහා බෙදා හරින්න. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ධර්මදේශනාව සිදු කළ බොරැල්ල ශ්‍රී ලංකාරාම මහා විහාරවාසී සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදස්සී ස්වාමින් වහන්සේටත් ධර්මදේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළ පින්වතුන් සැමටත් ධර්ම ශ්‍රවණය කළ සැමටත් උතුම් ධර්මාබෝධයම ලැබේවා. විදේශගත සදහැවතුන් සඳහා පූජනීය උණුවතුරු බුබුලේ පියදස්සී ස්වාමින් වහන්සේගේ හෝ වෙනත් දේශකයන්න් වහන්සේ නමකගේ ධර්මදේශනාවක් කරවා ගැනීමට කැමති නම් සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ දුරකථන අංක වන 074 110 1017 හෝ 071 77 420 43 කියන දුරකථන අංක ඇමතීමෙන් ධර්ම දානමය පින්කමක් වෙන්කරවා ගැනීමට හැකියාව ඇත. මෙම දුරකථන අංක ඇමතීමට Viber, WhatsApp, Imo යන අන්තර්ජාල දුරකථන පහසුකම් ඔස්සේද හැකියාව තිබෙනවා. මාගේ මාතෘ දේශයටත් උතුම් වූ තුනුරුවනගේ අනන්ත ආශිර්වාදයම ලැබේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.